සුබදෑසනක් ප්‍රාර්ථනා කරන ඔබ සියලු දෙනාටම අද අපේ විෂයපතේ වෙන් කරගන්නේ ඔබට මතකයි අපි ගිය සතියේ කතා කරා මේ රටේ දේශීය වශයෙන් ගොවිතැන ප්‍රවර්ධනය කර දේශීය වගාවන් ස්ථාපිත කර වෙනදා නොතිබුණු ආකාරයේ දැවැන්ත ධාරිතාවක් රට තුලින් ඒකරාශී කර ගැනීම තුලින් ආනයන හැකියතාක් දුරට සීමා කර ගැනීමේ ආර්ථික ප්‍රතිපත්තියක අප සිටින්නේ. සෞභාග්‍ය දැක්ව තුලත් නිරන්තරයෙන් දේශීය කර්මාන්ත සඳහා බොහොම වැඩි බර තැබීමක් සිදු කරනවා. අපේ රටේ ඉතාමත්ම වටිනාකමින් ඉහළ බොහොම ජනතා රුචිකත්වයක් පවතින හැබැයි ඇතැම් අවස්ථාවන් වලදී ඒ පවත්වාගෙන යාමේ ගැටලු පැන නැගුණු ආයතන පිහිටුවා තිබුණා. ඒ ආයතන බෝඩ් ලෑලි වලට පමණක් සීමා වුණු අවස්ථා තිබුණා. ඒවා හරහා ජනතාවට ලබා දිය යුතු ප්‍රතිලාභ නොලැබුණු අවස්ථා තිබෙනවා. මේ තරම් වටින කර්මාන්තයක් හිමි මේ තරම් ලෝකයේ පුරා ඉල්ලුමක් තියෙන මහා දැවැන්ත සම්පතක් හිමි අපි සමහර තැන්වලදී ඒ අපේ කර්මාන්තවලට නිසි බර තැබීම සිදු කළාද කියන ප්‍රශ්නය තිබුණා. ඒ වගේ තැනකට නිර්වචන එකතු කරන්න වෙන ව්‍යාපාරයක් තමයි ලංකාවේ කජු කියන්නේ. සමහර අවස්ථාවන් වලදී අපි දැක්කා බොහොම බරපතල විවේචන එල්ල වුණා කජු සම්බන්ධයෙන්. ආනයනික කජු සම්බන්ධයෙන් බොහොම දැවැන්ත පිරිවැයක් රටේ දේශීය වශයෙන් පවතිනා වූ ජාත්‍යන්තර හෝටල් දාමය ජාත්‍යන්තරයෙන් කජු ගෙන්වා ගැනීම තියෙනවා. හැබැයි අපේ රටේ නිෂ්පාදනය කරන කජු වලට නිසි බර තැබීමක් කෙරුණේ නැහැ. සමහර වෙලාවට කජු සංස්ථාව අභ්‍යන්තරයේ විවිධ කතා පසුගිය සතියේ නම් ඇමතුමා ඇවිල්ලා අපිට කිව්වේ කජු පොතක් කියලා වෙනම තිබුණා මේ රටේ නිෂ්පාදනය කරන කජු විවිධ හොරපාරවල් වලින් විවිධ අයට යන්න. මේ වගේ ප්‍රශ්න ගොඩක් තිබුණා. ඒ නිසා අලුත් පිබිදීමක් අලුත් පණක් එක්ක මේ රටේ කජු ශේෂ්ත්‍රය යලි පිබිදීමකට ලක් වෙන කාලවකවානුව. නව සභාපතිතුමයක් පත් වෙලා ඉන්නවා. එතුමියගේ නායකත්වය යටතේ කජු ව්‍යාපාරය දියත් කිරීම සඳහා කජු සංස්ථාවට යලි ජීවය දෙන්න දැවැන්ත වැඩපිළිවෙලක් දියත් වෙන මොහොතක අපේ හඳුනාගෙන අද දවසේ කතා කරන්න සූදානම් වෙන්නේ. බොහොම ගෞරවයෙන් යුතුව ආරාධනා කරා ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිතුමිය නීතිඥ සාරංගා කාංචනී රත්නායක මහත්මියට. අයිබන් සභාපතිතුමනි. ඔබ ගෞරවයෙන් ජාතික රූපවාහිනියට පිළිගන්නවා. අපි පෙර තිබුණු තත්ත්වයන් සහ වර්තමාන තත්ත්වයන් පිළිබඳ කතා කරන්න කලින් ඇත්තටම ඇයි ලංකාවේ කජු සංස්ථාවක් කියන භූමිකාවක් එන්නේ පිහිටවීමේ අරමුණ මොකක්ද? ඇයි කජු සංස්ථාව තියෙන්නේ ඇත්තටම? ඔව් මම මුලින්ම අවස්ථාවක් කරගන්නවා මට මේ අවස්ථාව ලබා දුන්නු පිළිබඳව ජාතික රූපවාහිනියට ස්තුතිවන්ත කරන්න. ඉතින් අතිගරු ජනාධිපතිතුමාගේ සෞභාග්‍ය දැක්ම වැඩසටහන යටතේ කෙරෙන සංවර්ධන ව්‍යාපෘතීන් පිළිබඳව අපේ ජනතාව දැනුවත් කරන්න ඔබ ආයතනය ගන්න මෙහෙවරට මම මුලින්ම ස්තුතිවන්ත වෙනවා. ඔය චාමර ඔයා ඇහුවේ මුලින්ම කජු සංස්ථාව පිහිටුමේ අරමුණ මොකක්ද කියලා නේද? ඉතින් එතකොට කජු සංස්ථාව පිහිටලා තියෙන ඇත්තටම අරමුණු කිහිපයක් මේව කරගෙන අපේ ලංකාවට මුලින්ම කජු ඇවිල්ලා තියෙන පෘතුගීසින් සමයේ ඊට පස්සේ ඊට පස්සේ තිබිච්ච රජයන් යටතේ විවිධ ක්‍රියාමාර්ග ගන්න තියෙන මේ කජු ව්‍යාපෘතිය ලංකාව පුරා විසිරවා හරින්න. ඉතින් ඒ අනුව එක තැනකදී ගත තීරණයක් තමයි 1972 කජු සංස්ථාව පිහිටවල තියෙන්නේ. ඉතින් මේකේ මූලික එතකොට ඒ වකවානු විදිහත් කජු වගාව රට තුල දියත් වෙලා ඔව් දියත් වෙලා තිබුණා. ඉතින් නමුත් කිසිම ඒ කියන්නේ සංස්ථාවක් විදිහට ආයතනයක් තිබිලා නැහැ. හැම ප්‍රදේශයකම කජු වගා කරලා තියෙනවා. නමුත් මේක තවදුරටත් ව්‍යාප්ත කරන්න තමයි රජයේ අරමුණ වෙලා තියෙන්නේ. ඒ නිසා තමයි මේ යටතේ කජු සංස්ථාව කියන ආයතනෙ පිහිටවලා තියෙන්නේ. ඉතින් එතකොට මේකේ මූලික අරමුණ වෙලා තියෙන්නේ කජු ව්‍යාපෘතිය ලංකාව වටා වගා කරන්න. ඊට අමතරව අපිට පිරිසැකසුම් කිරීම සම්බන්ධව සහ අලෙවිකරණය සහ මේ සම්බන්ධ පර්යේෂණ කටයුතු කරන්න තමයි මේකේ සංස්ථාව පිහිටුවේ මූලික අරමුණ වෙලා තියෙන්නේ. දැන් 72 ඉඳලා මේ දක්වා කාල සීමාව ඇතුළතදී ඔබතුමී මේක පිටින් ඉඳලා බලනකොට දැනෙන වෙනසක් වෙලා තියෙනවද ඇතුළේ? ඇත්තටම නැහැ. ඒ කියන්නේ ටිකක් වෙනස් වෙලා තියෙන නමුත් අපිට අවශ්‍ය ඉල්ලුමට සැපයීම ලබා දෙන්නවත් හැකියාවක් තාම ලැබිලා නැහැ. ඒක තමයි තියෙන තත්ත්වය. සාමාන්‍යයෙන් මේ ඉල්ලුමට සැපයීම දෙන්නවත් බැරි තත්ත්වයක් කියන්නේ බොහොම හොඳ ඉල්ලුමක් ශ්‍රී ලංකා කජු වලට තියෙනවා. ඔව් අනිවාර්යයෙන්ම අපිට අවුරුද්ද පුරා මෙට්‍රික් ටන් 25000ක ඉල්ලුමක් තියෙනවා. නමුත් අපිට සපයන්න පුළුවන් තියෙන්නේ මෙට්‍රික් ටන් 12000ක් පමණයි. දැන් මේ වතු ආශ්‍රිතව ගත්තත් අපි දන්නවා මේක කජු සංස්ථාවේ වත්තක් කියලා බොහෝම පුත්තලම් පැත්තට යනකොට සෑහෙන්න වතු තියෙනවා. දැනටත් මේ කැලෑ වැදිලා තියෙන තැනක තියෙනේම තියෙනවා. ඒ නිසා මම කැමතියි දැනගන්න. ඔබතුමී අලුත් පත්වීමක් විදිහට අර කමිටුව හරහා කරන පත් කිරීම වලින් උගත් බුද්ධිමත් පිරිස වෙනුන ඔබතුමී නීතිඥවරියක් විදිහට මේ සභාපති ධුරයට පත් වෙනවා. මේ වැඩේ බාර ගන්නකොට මීට පෙර තිබුණු තත්ත්වය පිළිබඳ අපිට ඇමතිතුමා දීපු හෝඩුවාව තමයි තිබුණ සංස්ථාවේ පොතක් කජු පොත කියලා මේක එක එක ප්‍රධානීන්ට මෙච්චර කජු දුන්නා කියලා ලියලා තිබ්බා.
කොහොමද ඇත්තටම කජු සංස්ථාව කලින් දියත් වෙලා තිබ්බේ? ඇත්තටම මට තිබිච්ච ලොකුම අභියෝගය තමයි රාජ්‍ය ආයතන වල පාඩු ලබන ආයතනයක් විදිහට කජු සංස්ථාව නම් වෙලා තිබුණා. ඒක තමයි මම ආයතනේ බාරගද්දි තිබිච්ච ලොකුම තත්ත්වය. ඊට අමතරව කජු සංස්ථාව ආරම්භ කරලා අවුරුදු 40ක් ගිහිල්ලා තිබ්බත් අපේ රටට ඉල්ලුමට අවශ්‍ය සැපයුම ලබා දෙන්න හැකියාවක් නැහැ. ඉතින් ඒ දෙකට තමයි තිබුණු මූලිකම ප්‍රශ්නේ. ඔය මේ චාමර කිව්වා වගේ අපේ අමතතුමා කියන කජුපතක් සංස්ථාව තුළ තිබුණා කියලා කියනවා. මොකද ඒකදී දානයක් තිබ්බොත්, වණක් තිබ්බොත් මොන හරි ඒකට කට්ටියකින් කජු දීලා තියෙන නිකන්. නමුත් අපේ අතිගරු ජනාධිපතිතුමාගේ දැක්ම අනුව ඒවා අපි නාස්තිය නවත්තන්න ඕනේ. ඉතින් අපේ අමාත්‍ය ජානක වක්කුපුර මැතිතුමා අපේ ආයතනයට ඇවිල්ලා අමාත්‍යාංශය බාරගත්ත පළවෙනි වෙලාවෙම කිව්වේ කිසිම දෙයක් කිසිම කෙනෙකුට දෙන්න බෑ නිකන් කියලා. ඉතින් දැන් ඇත්තටම මගේ සභාපති ධුරය යටතේ අපි කිසිම දෙයක් දෙන්නේ නැහැ. ඇත්තටම මම වුණත් කජු ගන්න නම් සල්ලි දීලා තමයි ගන්න. ඒ වගේ තත්ත්වයක් අපේ ආයතනේ දැන් ඇති කරලා තියෙනවා. ඇත්තටම මේ එහෙම අවිධිමත් විදිහට රාජ්‍ය ආයතන තුලින් සිදුවෙච්ච දේවල් සමස්ත ආයතනයේම බොහොම පරිහානියට ලක් කරන්න හේතු සාධක වුණා. අපි මේ ආයතනය පිළිබඳ කතා කරගෙන යද්දී විශේෂයෙන්ම මේ වෙද්දී කජු සංස්ථාව සතු මහා දැවැන්ත සම්පත් ප්‍රමාණයක් තියෙනවා කියන කාරණේ අපි ඇහින් දැකපු දේ. සභාපතිතුමනි ඇත්තටම කොයිතරම් වතු තියෙනවද, කොයිතරම් කර්මාන්තශාලා තියෙනවද, කොච්චර සේවක පිරිසක් ඉන්නවද, කජු සංස්ථාව සතු සම්පත් කොහොමද? ඔව්, කජු සංස්ථාව සතුව ඇත්තටම ලංකාව පුරා විසිරලා අක්කර 11000ක් පමණ තියෙනවා. ඒකෙන් අපි අක්කර 3500ක් තමයි දැන්ට වගා කරලා තියෙන්නේ. ඊට අමතරව අපිට තියෙනවා කජු පිරිසැකසුම් මධ්‍යස්ථාන දෙකක්. එකක් ගම්පහ දිස්ත්‍රික්කේ නැදගමුව ප්‍රදේශයේ, තව එකක් තියෙන පුත්තලම් ප්‍රදේශයේ. ඒවා දැනටත් ක්‍රියාත්මකද? ඔව්, අපි ඒවා ක්‍රියාත්මක කරමින් තියෙනවා. ඒක අපි හැමදාම වැඩ කරනවා. ඒකෙන් තමයි අපේ වතු වල තියෙන මේ කජු නිෂ්පාදනය කරලා ලංකාව පුරා ව්‍යාප්ත කරනවා. ඒ කියන්නේ මෙට්‍රික් ටන් 12000 සම්පූර්ණ නිෂ්පාදනය වෙන්නේ මේ කර්මාන්තශාලා දෙකෙන්? නෑ. ඇත්තටම අපි මෙට්‍රික් ටන් 170ක් වගේ තමයි කජු සංස්ථාවෙන් ලබා දෙන්නේ. නැත්නම් අපි ලංකාව පුරාම පෞද්ගලික අංශයේ මේට විශාල දායකත්වය ලබා දීලා තියෙනවා. ඒකයි. ඒතර ඊට අමතරව අපිට තියෙනවා විශේෂයෙන්ම අපිට පර්යේෂණ ආයතනයක් තියෙනවා. ඒකෙන් තමයි මේ කජු සම්බන්ධයෙන් අවශ්‍ය සියලුම මේ පර්යේෂණ කරලා අවශ්‍ය නව ප්‍රභේද හඳුන්වලා දෙන්නේ. ඒකත් අපිට දැන් ලොකුම වත්කමක් විදිහට තමයි මම සලකන්නේ. ඊට අමතරව අපිට තියෙනවා අලවි සැල් තියෙනවා. ඊට අමතරව ඇත්තටම ලංකාවේ හැම ප්‍රදේශයකම කජු ව්‍යාප්ත වෙලා තියෙන එක නිසා අපිට ප්‍රාදේශීය කාර්යාලය තියෙනවා. ඒද අපිට විශේෂයෙන් පුහුණු කරපු සේවක පිරිසක් සහ හොඳ මානව සම්පතක් අපිට තියෙනවා. ඒක තමයි මේ අපිට ලොකුවටම තියෙන වත්කම. දැන් සාමාන්‍යයෙන් ඔය කජු කර්මාන්තයේ නියැලෙන්න අතින් ගත්තාම කජු ඔය ග්ලව්ස් දාගෙන කජු තලපු කාලවකවානුවක් තිබුණා. අලුත් තාක්ෂණය මේකට තියෙනවා. මැෂින් වලින් කජු සුද්ධ කරන මේ දේවල් බොහොම ලේසි විදිහට කරන්න. ඒ තාක්ෂණය අපේ ආයතනයට තියෙනවා. ඔව්, ඇත්තටම ඒ තාක්ෂණය කජු සංස්ථාව විසින් තමයි හඳුන්වලා දීලා තියෙන්නේ. මොකද අපි නිෂ්පාදකයෙක් හඳුන්වලා දීලා එයා තමයි මේ මැෂින්ස් හදලා තියෙන්නේ. ඒවා යා පිට රටවලටත් පවා යවන්න කටයුතු කරලා තියෙනවා. ඉතින් තාක්ෂණය අපි ගාව තියෙනවා. ඒකෙන් වැඩේ තියෙන්නේ අර අපිට හොඳ ෆැක්ටරි එකක් නැහැ. ඒ කියන්නේ කජු ප්‍රොසෙසින් සෙන්ටර් එකක් නැහැ. ඒකට දැන් අපි මේ වෙලාවේ අපේ අමැතිතුමා ගරු ජානක වක්කුමුණ මැතිතුමා පොරොන්දු වෙලා තියෙන මේ අයවෙන් අපිට ඒක ලබා දෙන්න කියලා. එතකොට අපි හිතන්නේ අපිට ඉතා ඉක්මනින් මේක සාර්ථක කරගන්න පුළුවන් වෙයි කියලා. දැන් අර පර්යේෂණ පැත්ත තියෙනවා කිව්වහම ඒ පැත්තෙන් මේ වෙද්දි ලැබිලා තියෙන දායකත්වය කොහොමද? අපිට අපේ වයඹ යුනිවර්සිටි එකත් එක්ක මේ අපේ කජු සංස්ථාව සහ වයඹ යුනිවර්සිටි එකේ ඒකාබද්ධ කජු පර්යේෂණ ව්‍යාපෘති සිදු කරනවා. ඉතින් මේ වෙනකොට අපිට මේ new varieties ඒ කියන්නේ නව ප්‍රභේද 11ක් හඳුන්වලා දීලා තියෙනවා. ඉතින් කලින් තිබ්බේ කජු කහකින් කිලෝ 5ක් විතර ලැබෙන්න. නමුත් දැන් අපිට 15ත් 25ත් අතර ප්‍රමාණයක් ලබා දෙන්න හැකියාවක් ලැබිලා තියෙනවා. ඒක අපේ පර්යේෂණ ආයතනයේ ලැබිච්ච විශේෂ මේ දායකත්වයක්. අතරම අපි ස්තුතිවන්ත වෙනවා වයඹ යුනිවර්සිටි එක අපිට මේ සඳහා විශේෂ දායකත්වයක් ලබා දෙනවා. අපි හැම මාසෙකින් රැස් වෙලා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කරලා අවශ්‍ය දේවල් සිදු කරනවා. ඉතින් අතරම අපිට හොඳ ප්‍රභේද හඳුන්වලා දෙන්න පුළුවන්. මේක ජනතාව මේ සම්බන්ධයෙන් දැනුවත් නෑ චාමර. ඒක තමයි තියෙන ලොකුම ප්‍රශ්නේ. එතකොට අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙන මේ ප්‍රභේද ජනතාවට හඳුන්වලා දීලා ඒගොල්ලෝ මේ ප්‍රභේදම වගා කරන්න යොමු කරන්න. එතකොට අපිට ලොකු අසන්නක් ඉතා කෙටි කාලයක් තුළ ලබා ගන්න අපිට හැකියාවක් ලැබෙනවා. ඇත්තටම දේශීය වශයෙන් ඔබතුමියලා රාජ්‍යාංශ විදියට ක්‍රියාත්මක වෙදී අපි දකින ඔය කජුගමට යනකොට ඔය මේ පහම සුප්‍රසිද්ධ තැනක් නෙතන බොහොම මේ වෙද්දී ප්‍රශ්න වලටත් මුහුණ දෙන ඒ කර්මාන්තය නොනැසී අකණ්ඩව පවත්වාගෙන යන පිරිසක්. ඒත් එක්කම පෞද්ගලික අංශයේ විදිහට පෞද්ගලිකව ගෘහස්තව ගෙවතු වගා හිමියන් විදිහට කජු කරන පිරිසකුත් ඉන්නවා.
මේ අය සහ ඔබතුමියගේ ආයතනය දෙගොල්ලෝ සම්බන්ධ වෙන්නේ නැද්ද? ඔව් ඇත්තටම කජු සමිති තියෙනවා අපේ ලංකාව පුරා. ඒ වුණාට ඒකේ කිසිම කාර්යක්ෂමතාවයක් තිබුණ නැහැ. දැන් මම මේ සංස්ථාවේ සභාපති ධුරය බාරගත්තට පස්සේ මම මුලින්ම කරේ දැන් මේ සමිතිය හදාගෙන යනවා. මොකද අපිට ගොවිතැන් කරන මේ පිරිසක් ඉන්නවා, ප්‍රොසෙසින් කරන පිරිසක් ඉන්නවා. මේ දෙගොල්ලෝ එකතු කරන්න ඕනේ ඉතින් අපි. හරිද? ඒක මෙච්චර කාලයක් සිදු වෙලා නැහැ. ඒක නිසා අපිට විශේෂ දෙන අපේ ගොඩක් දේවල් තියෙන සංස්ථාවෙන් කරන දේවල් ඒව ජනතාව අපේ ගොවියෝ දැනුවත් වෙලා නැහැ. ඉතින් මේ සමිතිය ආරම්භ කළා මම බලාපොරොත්තු වෙන ඉදිරියට මේ දෙගොල්ලෝ එකතු කරලා අපේ දේවල් ඒගොල්ලන්ට ලබා දෙන්න. ඒක තමයි මේ දවස්වල කරන්නේ කටයුත්ත. අපිට ඡායාරූප පෙළකුත් තියෙනවා අපිට ඒත් නරඹන්න පුළුවන්. ඇත්තටම කජු පැල ඒ වගේම තවන් දැමීම මේ වෙද්දී ඒවා නඩත්තු කිරීම මේ කියන කාරණා අපිට දකින්නට පුළුවන්. මේ අපි දකින ඡායාරූපත් එක්ක මේ කජු සංස්ථාවේ ක්‍රියාවලිය පිළිබඳ මනා පැහැදිලි කිරීමක් තියෙනවා. ශ්‍රී ලංකා කජු සංස්ථාව විදිහට බොහොම ලොකු ධාරිතාවක් තිබුණාට ඒ ධාරිතාව 100%ක් සාර්ථක කරගැනීමේ ගැටලු පැන නැගීම නිසා තමයි මේ ආයතන මේ විදිහට යම් ආකාරයකින් අකාර්යක්ෂමතාවයක පෙර පැවතියේ. මේ වෙද්දී යලි කජු වගා කරන අපි දන්නවා වතු තියෙනවා. නැවත වගා කිරීම වලට හෝ කජු ධාරිතාවය වැඩි කරගන්න මොන විදිහේ ව්‍යාපෘති වලට අවධානය යොමු කරලා තියෙන්නේ? එතකොට දැන් අපිට දැන් 2025 වෙනකොට අපේ තියෙන අරමුණ තමයි අපේ ලංකාවේ කජු වලට අවශ්‍ය ඉල්ලුමට සැපයීම ලබා දෙන්න. ඉතින් අපේ ගරු අතිගරු ජනාධිපතිතුමාගේ දැක්මට අනුව සෞභාග්‍ය දැක්මට අනුව අපි මේකට සියලුම සැලසුම් සකස් කරලා තියෙනවා. ඉතින් අපිට ඇත්තටම මේ සඳහා අමාත්‍යාංශය සහ අපේ ඇමතිතුමාගේ විශේෂ දායකත්වයක් ලැබෙනවා. අපි ඉදිරියේදී ලොකු වැඩ කටයුත්තක් මේ කරන්න ආරම්භ කරලා තියෙනවා. මම ඒක විස්තර කරන්න චාමර. අපි තව මට ඒ අතරමැද ප්‍රශ්නයක් තියෙනවා. දැන් දේශීය වශයෙන් දේශීය අවශ්‍යතාවයේ 100%ක් සපුර ගන්න. දැන් අපි දන්නවා ඔය ප්‍රධාන ධාරාවේ හෝටල් බොහෝමයක් කජු ආනයනය කරනවා. ආනයනය කජු සම්පූර්ණයෙන් නතර කරලා දේශීය වශයෙන් අවශ්‍යතාව සපුර ගන්න පුළුවන්. ඒ කියන්නේ පෞද්ගලික සහ ඔබතුමීගේ ආයතන දෙකම එකතු වෙලා කරන්න පුළුවන්ද මේ වැඩේ? ඔව් අනිවාර්යෙන් ඒක කරන්න පුළුවන්. ඇත්තට මේක වෙලා තිබුණ නැත්තේ අපිට ජනතාවට දැනුවත් කමක් නැහැ. අර මං මුලින් කිව්වා වගේ කජු වගාවෙන් ගොඩක් ගොවින් ඈත් වෙන ප්‍රවණතාවයක් තියෙනවා. අපි දැන් ඒකට ඇත්තට මේකට හේතුව චාමර වෙලා තියෙන්නේ දැන් ගොවින් ඕන කියන්නේ තවන් තියෙනවනේ නිකන් අපේ සංස්ථාව සතුව නෙවෙයි. ඉතින් ගිහිල්ලා වෙළඳපළට ගිහිල්ලා මොන හරි පැලයක් අරගෙන ඇවිල්ලා ගිහිල්ලා හිටවනවා. ඊට පස්සේ අවුරුදු 5ක් ගියාට පස්සේ මේ ප්‍රතිඵල ලැබෙන්නේ නැහැ. එතකොට ඉතින් කජු ගහ කපලා අයින් කරනවා. ඉතින් මේ තත්ත්වෙත් එක ජනතාව මේ ගොවින් ආයතලා යනවනේ මේ කජු වගාවෙන්. ඉතින් ඒක අපි ඉස්සලාම නවත්තන්න ඕන. ඊට පස්සේ තමයි මේක අපිට ඊළඟට සැලසුම් කරලා තියෙන්නේ. ඒක නවත්තලා අපි මොකද අපේ සංසාර සතු තමයි හොඳම ප්‍රභේද තියෙන්නේ. මොකද වෙන කාටවත් නැහැ. අපි වයම යුනිවර්සිටි එකත් එක්ක එකතු වෙලා කර පරීක්ෂණ වලින් ප්‍රභේද 11ක් හඳුන්වලා දීලා තිනවා. ගොවින් මේක වැවුවා නම් ඇත්තටම මේ ඒගොල්ලන්ට ඉතාම අඩු කාලයකදී හොඳ ප්‍රතිඵලයක් ගන්න පුළුවන්. ඒක තමයි. දැන් මේ වෙද්දී කජු සංස්ථාව සතුව තියෙන වතු වල තියෙන බොහොම පැරණි ගස් වෙන්නත් ඇති. ඒ වගේ ප්‍රතිඵල ලැබෙනවද සාර්ථක විදිහට නැත්නම් නැවත වගාවකට යා යුතුව තිබෙනවද? නෑ ඇත්තටම මේ අපිට පරණ ගසුත් තියෙනවා. ඊට අමතරව අපි නැවත වගා කරපු දැන් අපේ පුත්තලමේ තියෙනවා අච්චිගේ වත්ත කියලා එකක්. ඒකේ අපි අක්කර 700 ගාණක් අලුතෙන් ගස් ටික අයින් කරලා දාලා තියෙන අලුත් වගාවක් තියෙන්නේ. ඒ වගේ අපි ක්‍රියාත්මක කරලා තියෙන විශේෂ වැඩපිළිවෙල් මේ මොකද පරණ ගස්ම තියලා තියන්නේ නැහැ. ඊට අමතරව දැන් අපේ තියෙනවා පුත්තලෙම එළුවන්කුලම වත්ත. ඒකේ අපි තියෙන සීඩ් ගාඩන් එකක් විදිහට හදලා. ඉතින් ඒකේදී විවිධ අර මං කියවා වගේ වැරයිටිස් ගොඩක් තියෙනවා. ඉතින් ඔයගලන්ට බලන්න ඕන නම් බලාගන්න පුළුවන්. විශේෂයෙන් අපිට සංස්ථාව සතු විශේෂ දේවල් තියෙනවා. ඇත්තටම ඒක ජනතාව දන්නේ නැහැ. ඉතින් ඒක දැනුවත්කම අපි දැන් ඒකට තමයි මේ කරන්නේ දැනුවත් කරනවා. දැන් ඔබ මට මේ අවස්ථාව ලබා දීමට ස්තුතිවන්ත වෙන්නේ ඒකයි. සේවක මණ්ඩල කොච්චර ප්‍රමාණයක් ඉන්නවද? අපිට ඇත්තටම අපේ කියන්නේ පර්මනන්ට් ස්ටාෆ් එක 180ක් ඉන්නවා. ඊට අමතරව අපි වෙන අපේ සංස්ථාවේ වතු වල වැඩ කරන කන්ටත් එක ඔක්කොම 480ක් පමණ ඉන්නවා. ප්‍රමාණවත්ද ඔබතුමී වැඩ කටයුතු කරන්නේ? ඇත්තටම ප්‍රමාණවත් නැහැ. ඉතින් ඒ වුණාට අපිට තියෙන සම්පත් වලින් අපි උපරිම ප්‍රයෝජන ගන්න ඕන නිසා දැන් මේ දවස්වල අපි ඉල්ලලා තියෙන අමතුමාගෙනුත් අපිට අවශ්‍ය දේවල් මේ කරන්න කියලා අපි හිතන අයවෙන් අපිට ලැබුණොත් අපි ඉතුරු සේවක ප්‍රමාණය අරගෙන මීට වැඩිය කාර්යක්ෂමව මේක කරගෙන යන බලාපොරොත්තු වෙනවා. දැන් සාමාන්‍යයෙන් අක්කර ප්‍රමාණයෙන් ගත්තොත් ඔබතුමීට දත්ත තියෙනවා නම් කොච්චර වතු ප්‍රමාණයක් කජු සංස්ථාවට හිමිව තියෙනවද? අක්කර 11000ක් පමණ තිබෙනවා ආසන්න ප්‍රමාණයක්. ඉතින් ඒකෙන් අපි අක්කර 3500කට ආසන්න ප්‍රමාණයක් වගා කරලා තියෙනවා. තව ඒතර 6500ක්ම නිකන් තියෙනවා. ඔව් ඇත්තට මේක වෙලා තියෙන්නේ චාමර අපේ සංස්ථාවේ තිබිච්ච වතු මේ LTT කලබල වලට කලින් ගොඩක් මේ වවල තිබුණේ. නමුත් අපිට වැඩිපුර වතු තියෙන්නේ උතුරු
පැත්තේ. ඉතින් ඒවා අර LTT කාලේ සම්පූර්ණයෙන් විනාශ වෙලා තියෙනවා. උදාහරණයකට ගත්තොත් අපිට සංස්ථාවේ දැන් මේ අක්කර 11000 ඇතුලේ අක්කර 6000ම තියෙනවා මන්නාරම් දිස්ත්‍රික්කේ කොණ්ඩච්චිවත්ත කියලා. ඉතින් ඒක සම්පූර්ණයෙන්ම LTT කාලේ විනාශ වෙලා තියෙනවා. දැනට අපි ඒකේ අක්කර 1000ක් සිවිල් ආරක්ෂක අංශයට වගා කරන්න දීලා වගා කරලා තියෙනවා. කජු ඔව්. ඊට අමතරව අපේ සංස්ථාවමගෙන් අක්කර 600කට ආසන්න ප්‍රමාණයක් වවලා තියෙනවා. දැන් මම මේ සංස්ථාවේ සභාපති ධුරය බාරගත්තට පස්සේ අපේ ගරු ජානක වක්කුම ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා අපි අමාත්‍යාංශයේ අපේ ලේකම්තුමා අතිරේක ලේකම්තුමිය වෙන තිලකා ජයසුන්දර මැතිණියත් එතකොට ව්‍යාපෘති අධ්‍යක්ෂක වටවල මහත්තයත් මතක් කරන්න ඕනේ අපි කාර්ය මණ්ඩලය එකතු වෙලා විශේෂ ව්‍යාපෘතියක් සකස් කරලා තියෙනවා. ඒකදී අපි බලාපොරොත්තු වෙන රජයේ දායකත්වය ලබා ගන්න. ඒ අනුව යුද හමුදාව සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවයි කල් සංස්ථාවයි ඒකාබද්ධව ඉකෝටුවරිසම් බේස් කරගෙන අපි මේකේ ව්‍යාපෘතියක් සකස් කරලා තියෙනවා. එතකොට අපිට අක්කර 6000 දැන් අක්කර 1500ක් වවලා තියෙනවානේ. ඊටු අක්කර 4000 අපි මේ අවුරුද්දේ ආරම්භ කරනවා වවන්න. ඉතින් මේ අවුරුද්දේම 4000ක් බෑ. අපි බලාපොරොත්තු වෙන 1000ක් විතර වවන්න. ඒතර මේ වවලා ඒ වගේම ප්‍රතිලාභ ආවා නම් බොහොම ලොකු කජු අවශ්‍යතාවයට ඔව් ඒක තමයි අපි ඇත්තටම අර ඒ ප්‍රොජෙක්ට් එක අපි මේ සාර්ථක කරගත්තොත් අපිට වක්‍රාකාරයෙන් අපි විදේශ විනිමයට කියන්නේ විදේශිකින් විනිමයට ලබා ගන්න අපිට හැකියාවක් ලැබෙනවා. මොකද අපි ඉකෝ ටුවරිසම් බේස් කරගෙන තමයි ඒක කරන්නේ. ඒතකොට අපි බලාපොරොත්තු වෙනවා දැන් ටුවරිසම් කවුරු හරි යනවා නම් ඒ අපේ වත්තට ගිහිල්ලා කජු ගහ යට ඉඳලා කජු කඩාගෙන කාලා පුච්චගෙන එතකොට ඒකේ නැවතිලා අපේ තියෙනවනේ ඒක අක්කර 6000ක් කියන ලස්සන තැනක්. ඉතින් ඒකේ වැව් දෙකක් තියෙනවා. ඉතින් ඒ වගේ අනුව අපිට හොඳ විදිහට ඒක සකස් කරගන්න පුළුවන්. අපි දැන් ඒක කටයුතු ආරම්භ කරලා තියෙනවා. බොහොම සම්පත් අප සතුව තිබියදී අපේ සම්පත් වල වටිනාකම් නොදැන බොහෝ කාලයක් ගත කර තිබෙනවා. ඒ නිසා ජනාධිපතිතුමන්ගේ වැඩපිළිවෙල යටතේ දේශීය වශයෙන් අවශ්‍යතාවය සපුරා ගන්නට පුළුවන් වන විදිහට සියලුම වගාවන් ප්‍රාණවත් කිරීමේ ක්‍රියාවලිය තුළ කජු සංස්ථාවෙත් මේ ආකාරයෙන් වගා නොවුණු අතිවිශාල ඉඩම් ප්‍රමාණයක් තියෙනවා. ඒවාට යලි පණ ලැබෙවි කියලා අප විශ්වාස කරනවා. මොකද එහෙම වුණොත් තමයි මේ සංස්ථා බොහොම ඵලදායක තැනකට පත් වෙන්නේ. එහෙම නැතිනම් මේ සියලු සංස්ථා රජයට බරක් බවට තමයි පත් වෙන්නේ. එතකොට මේත් එක්කම කජු සංස්ථාවේ ආදායම් තත්ත්වය කොහොමද? ප්‍රමාණ සතුටු හිතෙන ප්‍රමාණයේ ආදායමක් ලැබෙනවද නැත්නම් ආදායම අහිමි වෙලාම ගියපු තැනකද තිබුණේ? ඔව් ඇත්තටම මම සංස්ථාව බාර ගන්නකොට මේක පාඩු ලබන ආයතනයක් කියලා මම මුලින්ම කිව්වනේ. ඇත්තටම මම මේ කෙටි කාලෙ තුලදී මේක ලාභ ලබන ආයතන බවට පත් කරන්න මට හැකියාවක් ලැබිලා තියෙනවා. ඇත්තටම මම හරිම සතුටු වෙනවා ඒ සම්බන්ධයෙන්. ලාභ ලබනවා. ඔව් දැන් ලාභ ලබනවා. මොකද ඉතින් අපි ඒක සම්බන්ධයෙන් විශේෂ වැඩසටහන් ක්‍රියාත්මක කරලා අපිට තිබිච්ච නාස්තිය නවත්තලා ඉතින් අපි ඒක කරගෙන යනවා. දැන් මේ වෙනකොට අපි ලාභ ලබන ආයතනයක් බවට පත් කරගෙන තියෙනවා. කජු ආශ්‍රිතව විවිධ නිෂ්පාදන පිළිබඳ ලෝකේ කතා කරනවා. ඒ නිසා නිෂ්පාදනයේ යම් ආකාරයේ විවිධාංගීකරණයක් තුලින් ඉදිරියට යා යුතුයි කියන කාරණය හැමෝගෙම මතේ වෙද්දී අපි දැක්ක සභාපතිතුමියත් පැහැදිලි කරපු කාරණය තිබුණා. සංචාරක කර්මාන්තයත් එක්ක ඈඳා ගනිමින් මේ කජු වතු ආශ්‍රිතව සංචාරක කර්මාන්ත ඉකෝටුවරිසම් දුයත් කිරීමේ බලාපොරොත්තුව තිබෙනවා. ඒ ඉතාමත් යහපත් ක්‍රියාවලින් මේ වෙද්දී ලාභ ලබන තත්ත්වයට බොහොම කෙටි කාලයකදී මේක රැගෙන එන්නට හැකියාව ලැබීම විශේෂත්වයක්. ඇත්තටම එහෙම කෙටි කාලයක් ඇතුළතදී මේක ලාභ කරන්න පුළුවන් බව දැනිත් මේක පාඩු ලබා ගන්නව යන්නට ඇති. ඔබතුමී කරපු වෙනස්කම් මොනවද මේකට? ඉතින් අර මම මුලින්ම කිව්වා වගේ අපි අර අපේ ඇමතුමා කියනවාගේ කජු පොත. ඔව්. ඉතින් එතකොට අපි ඒ වගේ නාස්ති නවත්තලා තියෙනවා. ඊට පස්සේ ඉතින් අර අපේ දැන් හිතන්නකෝ මං හිතන්නේ අපේ පහුගිය වැඩසටහනෙත් අපේ ඇමතුමා සාකච්ඡා කරේදී ඔබතුමා අහලා තිබුණ ප්‍රශ්නයක් මේ මොකද්ද අස්සන්න ඒ විදිහට ලැබෙන්නේ නැද්ද කියලා. ඒකට ඇත්තටම මම වැඩ බාරගත්තට පස්සේ මම වැඩ බාරගෙන මාස දෙකක් විතර යනකොට තමයි මේ කජු අස්සන්න නෙලන කාලය ආවේ. ඉතින් මම ඒක කල්පනා කළා ඊට පස්සේ අපේ ඇමතුමත් එක්ක සාකච්ඡා කරලා මම කරේ කමිටුවක් හදන එක. ඊට පස්සේ කමිටුවේ නිලධාරීන්ට දුන්නා මේක පාලනය කරන්න. මොකද වතුවල තියෙන ඒ කියන්නේ ඇත්තටම මිනිස්සුන් ගැන අවිශ්වාසයක් නෙවෙයි. නමුත් අපිට පාලනයක් තියෙන්න ඕනේ මේක මොකද්ද වෙලා තියෙන්නේ කියලා මට දැනගන්න ඕන. ඊට පස්සේ කමිටුව හරහා තමයි අපි හැම දෙයක්ම සිද්ධ කරේ. එතකොට ඒ අනුව කලින් සැරේට වැඩිය මට මේ සැරේ ලොකු කියන්නේ දැන් හිතන්නකො ටොන් 10ක් ලැබුණාමත් එක්ක මට ටොන් 15ක් විතර මේ අපේ ආයතනයට ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් අන්න ඒ වගේ වෙනස්කම් තමයි කරේ. ඊට අමතරව දැන් අපිට අලවිසල් තිබුණේ 2යි. ඉතින් දැන් මම ආවට පස්සේ මම දැන් අඹිපුස්ස ප්‍රදේශ එකක් අලවිසලක් ආරම්භ කරා. ඉතින් ඊට අමතරව දැන් වැඩසටහන කරගෙන යනවා ලංකාව පුරාම අලවිසල් විවෘත කරන්න. ඉතින් ඒ අනුව අපිට කජු අතරමැද කියන්නේ දැන් ලොකු ප්‍රශ්නයක් තියෙන කජු ගණන් වැඩි කියන එකත්. එතකොට ඒකට ඇත්තටම අතරමැදියෙක් හරහානේ කජු පාරිභෝගිකයන්ට යන්නේ. ඉතින් ඒක නවත්තන්නත් අපි වැඩසටහනක් විදිහට අලවිසල් මේ ආරම්භ කරගෙන යනවා. ඉතින් ඒ වගේ වැඩපිළිවෙල තමයි කරලා මේක
මේ ලාභ කරන්න කටයුතු කරේ. ඊට අමතරව දැන් අපි අර කජු ආනයනය කරන එකක් තිබුණා. ඉතින් ඒකෙදිත් මෙච්චර කාලයකට කරලා තිබ්බේ ඒක ආනයනය කරන බද්ද රුපියලක් තමයි ආය කරලා තිබ්බේ. මම ඊට පස්සේ ආයතනය බාරගත්තට පස්සේ මම ඒක රුපියල් 10ක් කරා. ඒකෙන් ආනයනය අධෛර්යමත් වුණා. දැන් ආනයන සම්පූර්ණ නතර කළාද? ඔව් සම්පූර්ණයෙන්ම නැත කරලා තියෙන්නේ. ඉතින් ඒතර අපිට අර ඒකිනුත් ලොකු ආදායමක් ලබා ගන්න පුළුවන් වුණා. ඉතින් ඒක සහ විශේෂයෙන් ආයතන සමග සාකච්ඡා කරලා අපි ව්‍යාපෘති ගොඩක් දැන් මේ ආයතනයට ලබාගෙන තියෙනවා. ඉතින් ඉදිරියේදී ලොකු වැඩසටහනක් ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවා. හොඳයි. ඊටමත් හොඳ දැනෙන වෙනස්කම් සමුදායක් සහිතව බෝඩ් ලෑල්ලකට පමණක් වෙනස් වෙලා තිබුණු විවිධ තනතුරු දරූ ප්‍රබලයින්ට ප්‍රභූවරුන්ට කජු දානමාන වලට සම්පාදනය කරන්න පොතක ලියලා කජු ලබා දෙමින් තිබුණු ආයතනයක් තමයි මේ විදිහට නව ජීවයක් සහිතව ලාභ ලබන මට්ටමට මේ බොහොම කෙටි කාලය ඇතුළතදී අලුත් සභාපතිවරයෙක් පත් වී සිදු කර තිබෙන එක ප්‍රශංසනීයයි. හඳුනාගත යුතු බොහෝ කාරණා පිළිබඳ එතුමිය වරතවීම් සිදු කර තිබෙනවා. ඒ අනුව මේ වෙද්දී බවන්නට අවශ්‍ය කරන පරිසරය සකසා තිබෙනවා. ඉදිරියේදී කජු සංස්ථාවේ අලුතින් තවත් එකතු වී මේක තවත් ඉදිරියට කාර්යක්ෂමව යන්නේ කොහොමද කියන දේ පිළිබඳ අපි මේ විරාමයෙන් පසුව කතා කරමු. කෙටි විරාමයකට යමු. කවුද වේ හාදයා? නමක් ගමක් දන්නේ නන්නේ. හැබැයි මනසේ වැඳී සිටින්න අප සමගම සුපුරුදු වැඩසටහන දිවි උදාන සංවර්ධන ණය යෝජනා ක්‍රමය ලංකා බැංකුවෙන් දියුණුවට දිරියක්. ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිතුමිය නීතිඥ සාරංගා කාංචනී රත්නායක මහත්මිය සමගින් අපි කතා කරමින් ඉන්නේ. අගය කළ යුතු තැනක තියෙන්නේ පාඩු ලැබූ ආයතනයක් බොහොම කෙටි කාලයක් ඇතුළතදී ලාභ ලබන තැනට පරිවර්තනය කර ගැනීමට හැකියාවක් ලැබිලා තියෙනවා. තවදුරටත් මේක ජව සම්පන්න කරන්න පුළුවන්. තවදුරටත් මේක දියුණු කරගන්න පුළුවන්. බොහොම ලොකු අක්කර 11000කට ආසන්න ප්‍රමාණයක් තියෙනකොට එකෙන් භාගයක්වත් වගා කරලා නැති තැනක ඉන්නේ. ඒ නිසා ධාරිතාවේ තව වැඩි දියුණු කර ගැනීමෙන් ආනයනය කරන ප්‍රමාණය සම්පූර්ණයෙන් අවම කර ගැනීමේ තත්වයකට අපිට යා හැකිව තිබෙනවා. ඒ වෙනුවෙන් විශේෂ ව්‍යාපෘතීන් රැසක් ඉදිරියේදී ක්‍රියාත්මක වීමට නියමිතයි. ඒ ව්‍යාපෘති පිළිබඳ අපි කතා කරනවා. මොකද මේ ව්‍යාපෘති තුලින් ඔබටත් ලොකු දායකත්වයක් දක්වන්නට පුළුවන්. ඔබටත් යම් ආර්ථිකමය වාසි ලබා ගන්නට පුළුවන්. මේ වෙලාවේ ලෝකෙම වහලා තියෙන වෙලාවක මහ පොළොව තමයි අපිට එකම පිහිට බවට පත් වෙන්නේ ආර්ථික සම්පත් ජනනය කිරීම සඳහා. මුලින්ම මම පටන් ගන්නම් ඇමතුමත් ගිය සතියේ විශේෂයෙන් මේක වතු කරා සහ බොහෝ දෙනෙක් මේට බොහොම ලොකු ප්‍රතිචාරයක් තිබුණා. මේ 29 වෙනිදා අනුරාධපුරයේදී කජු පැල ලක්ෂයක් බෙදා දීමට සූදානම් වෙනවා. අපි ඒ ව්‍යාපෘති ගැන ටිකක් කතා කරලා බලමු. අපි අපේ අමාත්‍යාංශය සහ කජු සංස්ථාව ඒකාබද්ධව මේ ව්‍යාපෘතිය සකස් කරලා තියෙනවා. ඇත්තටම අපේ අක්කර 1,45,000ක් පමණ ලංකාව පුරාම කජු වගා කරලා තියෙන්නේ. ඒතර ඒක තමයි පෞද්ගලික අංශයත් එක්ක ඔක්කොම එකතු වෙලා. ඉතින් එතකොට අපිට ඒකනේ ඉල්ලුමට සැපයීමක් ලබා දෙන්න බැරි වෙලා තියෙන්නේ. ඉතින් ඒක නිසා අපිට අවුරුද්දකට අක්කර 7,000ක් වවන්න ඕනේ මේ 2025 වෙනකොට මේක සාර්ථක කරගන්න නම් අපි ස්වයං පෝෂිත වෙන්න නම් කජු වලින්. ඉතින් ඒක නිසා අපේ ජානක වකුරුණ ඇමතුමා සහ අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අපේ අතිරේක ලේකම්තුමිය සහ අනිත් කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අපි මේ ව්‍යාපෘතිය ආරම්භ කරා. ඇත්තටම අපිට මේ යෝජනා කරේ අපේ ඇමතුමා සහ අපේ අතිරේක ලේකම්තුමිය තිලකා මේ මහත්මිය තමයි මේක යෝජනා කරලා අපි මේකට සියලුම වැඩ කටයුතු සකස් කරේ. ඒ අනුව අපි කිලිනොච්චි එතකොට මුලතිව් වවුනියා පුත්තලම අනුරාධපුර යන දිස්ත්‍රික්කයේ කජු කලාපයක් විදියට නම් කරලා ඒක බෙල්ට් එකක් විදියට තමයි අපි මේ කජු වවන්න පටන් ගන්න තියෙන්නේ. එතකොට අපිට එක දවසකදී දැක් ගන්න පුළුවන් එක අර දැන් කජු කොරිඩෝ එකක් විදියට. මොකද පොල් ත්‍රිකෝණය වගේ කජුත් අපි කලාපයක් විදියට තමයි මේ නම් කරගෙන මේක සකස් කරගෙන යන්නේ. එතකොට ඉතින් අපි පැල ලක්ෂයක් මේ අනුව බෙදලා දෙනවා. අපි මේ පැත්තේ තමයි ගොවින් තෝරගත්තේ. ඒකේ සමාරම්භක උත්සවයේ මේ 29 වෙනිදා අපි තියන්න බලාපොරොත්තු වෙනවා. දැනට ගොවින් තෝරගෙන තියෙන්නේ. ඔව් අපි අපි ඒක ඇත්තටම පේ පැඩ් එකක් දාලා මේ ගොවින්ට අපි ආරාධනා කරා අපි මෙහෙම අපි ඒක සහනාධාරක ක්‍රමයට අපි පැල දෙනවා කියලා. ඉතින් විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කරා. ඇත්තටම අපි ඒකෙදි සලකා බලුවේ යම් ආර්ථික ශක්තියක් තියෙනවද කියලා. නැත්නම් ඒගොල්ලෝ අපේ පැල අරන් ගිහිල්ලා නිකන් ගෙදර තියාගෙන ඉන්නවා. ඉතින් අපි ඒ ගැන ඉන්ටර්විව් එකක් කරලා තමයි මේ පැල ලබා දුන්නේ. ඉතින් ඒ අනුව මේ අපි හිතනවා මේ පැල ලක්ෂ්‍ය සාර්ථකවම අපේ පොළවේ මේ වගා කරලා ප්‍රතිඵලයක් ගන්න පුළුවන් කියලා. පැල ලක්ෂයක් කියන්නේ කජු ව්‍යාපාරයට බොහොම හොඳ හුස්ම දීමක් කියන දේ අපි අනුමුතුවෙන් කිව යුතු නැහැ. ඒ නිසා සාර්ථක වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අපේ රටේ දේවල් අපි පුළුවන් තරම් ප්‍රචලිත කරගත යුතුයි කියන තාමත්ම ඉහළ බලාපොරොත්තුව තුල අපි සිටින්නේ.
මේ එක ව්‍යාපෘතියක්. ඊට අමතරව දැන් ලාභ ලැබූ කජු සංස්ථාව තවදුරටත් සක්‍රියව ක්‍රියාත්මක කරන්න මොනවද ඔබතුමිය හඳුන්වා දෙන්න බලාපොරොත්තු ව්‍යාපෘතිය? ඇත්තටම දැන් අපි අර අක්කර 11000 ගැන කතා කරන්නේ. ඉතින් අපිට ඇත්තටම ප්‍රතිපාදන කජු සංස්ථාව නැහැ. ඉතින් ඒක නිසා අපි වවන්නත් ඕන කජු. ඉතින් මම ඒ ගැන කල්පනා කරලා අපේ කාර්ය මණ්ඩලයත් එක්ක සාකච්ඡා කරලා අපි තීරණය කරා මේ අපේ ඉඩම් අතුරු භෝග වවන්නේ දැන් මේ දසල විශේෂ ඉල්ලුමක් තියෙනවානේ. අපි අතුරු භෝග වගාකරුවන්ට මේක ලබා දෙනවා කියලා. ඉතින් ඒ අනුව මට හැකියාවක් ලැබුණා අක්කර 1000ක් මේ අවුරුද්දේදී අතුරු භෝග වගාකරුවන්ට දෙන්න. අපි ඇත්තට මේගොල්ලන්ගෙන් බදු මුදලක් අය කරන්නේ නැහැ. අපි බලාපොරොත්තු වෙන්නේ අපි කජු පැල මේ අපේ පොළවේ හිටවන්න ඕනේ. මොකද කජු පැල දෙක අතර පරතරය අඩි 20ක් 25ක් අතර තියෙනවා. ඉතින් එතකොට ඒකදී ඕන කෙනෙකුට අතුරු භාගාවක් කරන්න පුළුවන්. ඉතින් අවුරුදු 4ක් විතර මොකද අපේ කජු ගහ සම්පූර්ණයෙන් වර්ධනය වෙන අවුරුදු 4ක් යනවා. එතකොට මේ ඒ ඉඩ ප්‍රමාණය අපරාධ යනවා. සාමාන්‍යයෙන් කජු වලට හානියක් වෙන්නේ නැහැ අතුරු භෝගයක් කියන්නේ. නෑ. ඒතර අපි ඇත්තටම ওই වට්ටක්කා, එතකොට කොමඩු, මඤ්ඤොක ඒ වගේ සාමාන්‍යයෙන් අපි රිසර්ච් කරලා අපේ භෝගයට හානි නොවන ඒවා විතරයි අපි වගා කරන්න දෙන්නේ. ඉතින් අපි ඒ අනුව අපි මේ අක්කර 1000ක් වවන්න දීලා තියෙනවා මේ අපේ අනිත් ගොවීන්ට. ඉතින් එතකොට අපි ඒකෙන් බලාපොරොත්තු වෙන මේ අක්කර 1000 කිසිම මුදලක් නැතුව වගා කරගන්න හැකියාවක් ලැබෙනවා කියලා. ඒක තමයි මම මුලින්ම කරපු දේ. ඊට අමතරව දැන් අපි මේ පුත්තලම අනුරාධපුර ඒ පැත්තේ කජු කලාපයක් විදිහට නම් කරලා තිබ්බට දැන් අපි ඊට පස්සේ අපි අනිත් පැත්තට යන්න ඕනේ. ඒක නිසා ඇඹිලි පිටිය, හම්බන්තොට, මොණරාගල සහ හම්පාර යන ප්‍රදේශවල අපි ඒ පැත්තේ කජු පැල ලක්ෂ 3ක් මේ වගා කරන්න දැන් ව්‍යාපෘතියක් ආරම්භ කරලා තියෙනවා. ඒකට ඇත්තටම අපිට අපේ මේ අමාත්‍යාංශය යටතේ තියෙන World Bank project එකෙන් තමයි අරමුදල් ලබා දෙන්නේ. ඉතින් අපි දැන් ඒකෙදි මූලික කටයුතු සියල්ලම සකස් කරගෙන තියෙනවා. අපිට ඒ අනුව මම හිතනවා අක්කර 4000ක් පමණ ඒ ව්‍යාපෘතියත්තේ වගා කරන්න හැකියාවක් ලැබෙනවා කියලා. ඊට අමතරව තමයි මම අර මුලින් සඳහන් කරා වගේ අපි කොණ්ඩච්චිවත්ත අක්කර 4000 වවන්න කටයුතු කරලා තියෙන්නේ. ඊට අමතරව අපිට ඒත් World Bank project එකකින් අරමුදල් ලැබිලා තියෙනවා මිලියන 80ක්. ඒක අපිට අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවල මේ සම්පූර්ණයෙන්ම මේ කජු කියන්නේ වගාව සහ යටිතල පහසුකම් දියුණු කරන්න තමයි අපිට දීලා තියෙන්නේ. ඉතින් ඒ වගේ කටයුතු තමයි අපි දැන් කරගෙන යන්නේ. ඊට අමතරව අපේ සංස්ථාවෙන් සහනාධාර වශයෙන් අක්කර 3500ක් ලබා දීලා තියෙනවා. එතකොට ඒක අපිට මේ අවුරුද්දේම අපි දැන් ඒවා ඔක්කොම ආරම්භ කරලා කරගෙන යනවා. මම මේ ඔයාලට විස්තර කරන්න මේ අවුරුද්දේ කරන ටික. යනෝ දැනටම අතර අවශ්‍ය අක්කර 7000 වවන්න මේ සියලුම කටයුතු ආරම්භ කරලා අවසන්. දැන් ඒක කරගෙන යනවා. ඉතින් සහනාධාර විදියට කියන්නේ අපි පැල ලබා දෙනවා. අපේ දැනුම ලබා දෙනවා. ඉතින් ගොවින්ට අපෙන් පැල අරගෙන වගා කරන්න පුළුවන්. ඇත්තටම ගොඩක් අය මේ සම්බන්ධයෙන් දැනුවත්කමක් නැහැ. මං කියන්නේ අපේ කජු සංස්ථාවේ හැම තැනම ප්‍රාදේශීය කාර්යාල තියෙනවා. ඉතින් අපිට ඉන්නවා කැෂු ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා. ඉතින් යාලත් එක්ක සාකච්ඡා කරලා අපේ දැනුම ලබාගෙන මේ කජු වගාවට අවශ්‍ය දේවල් කරගන්න කියලා තමයි මම ජනතාවගෙන් ඉල්ලන්නේ මේ වෙලාවේ. දැන් මේ වෙලාවේ පෞද්ගලික අංශයත් බොහොම ලොකු ප්‍රශ්නයක ඉන්නවා. මොකද සංචාරකින් පැමිණෙන්නේ නැති නිසා උන්ගේ කජු අලෙවි වෙන්නේ නැහැ. ඔය කජුගම් පැත්තට ගියාම උන්ගේ තොග අතිරික්තයක් බොහොම තියෙනවා. උන්නුත් වැඩපිළිවෙලක් යෝජනා කරන්න බැරිද කජු සංස්ථාව පැත්තේ? ඔව් දැන් අපි මේ දවස්වල සාකච්ඡා කරගෙන යනවා උන් වෙනුවෙන් මොකද කරන්න පුළුවන් කියලා. ඇත්තටම මේ දැන් අපි අපේ අමතුමත් එක්ක සාකච්ඡා කරලා විශේෂ වැඩපිළිවෙළ කීපයක් සකස් කරගෙන තියෙනවා. අපි ඉදිරියේදී බලාපොරොත්තු වෙනවා යාලට හොඳ මේ උත්තරයක් ලබා දෙන්න. දැන් මේ වෙද්දී කජු මිල කියන එක බොහොම ලොකු ප්‍රශ්නයක් නේ. බොහොම රුපියල් 2000කට ආසන්න මිලක් යනවා කජු කිලෝ එකක් කියනම. බැරිද මේක අඩු කරන්න? ඇත්තටම දැන් ඕකේ චෝදනාව තිබ්බට අපිට කජු කිලෝ 5ක් යන එක කිලෝයක් හදන්න. ඉතින් එතකොට ලෙලි කජු කිලෝ එකක් සාමාන්‍යයෙන් 300 350ක් අතර යනවා. එතකොට ඉතින් ඕක දැන් අපි ප්‍රොසෙසින් වලටත් යනවා ගාණක්. ඉතින් ඒ අනුව බලනකොට ඕක සාධාරණයි. මොකද දැන් අපි කජු ලෙලි කජු කිලෝ එකක් අඩු කරොත් අපේ ගොවින් අධෛර්යමත් වෙනවා. මොකද වගා කරන්න. එයාලා අවුරුද්දට එක සැරේ ඔය අස්වැන්න ලැබෙන්නේ. ඉතින් ඊට පස්සේ දැන් අපි කරොත් එයාලගේ කිලෝ එකක් රුපියල් 200ක් විතර. එතකොට එයාලට බැහැනේ මේක වගා කරන්න. ඉතින් ඒ ප්‍රශ්නේ තමයි මෙතන තියෙන. ඕක අනිත් එක තමයි ඔය සුපිරි වෙළඳසැල් වල තමයි මේ කජු කිලෝ එකක් ගොඩක් ගණන්. නමුත් අතරමැදියෝ නැතුව ගන්න පුළුවන් නම් අඩු මිලකට ගන්න පුළුවන්. ඉතින් අපි දෙපැත්තම බලන්න ඕන. මොකද කජු කන අය ගැනයි කජු වගා කරන අය ගැන දෙගොල්ලම ගැන අපි බලන්න ඕනේ. ඉතින් එතකොට මේ මිල ඇත්තටම සාධාරණයි මම දකින විදිහට අපි තවදුරටත් වගා කරලා
තව අතිරික්තයක් ලැබුණොත් අපිට මිල අඩු කරන්න එහෙම කරන්න පුළුවන් කියලා හිතනවා. කජු කන්න ලේසි වුණාට කජු ව්‍යාපෘතිය වගාව කියන එක බොහොම ලොකු අමාරුයි. කිලෝ 5කින් 1 කිලෝ එකක් හැදෙනවා කියනකොට අපිට හිතන්න පුළුවන් කොයිතරම්නම් කැපකිරීමක් කජු කර්මාන්තයේ නියැලෙන්නන් සිදු කරනවාද. කිලෝ 5කින් 1 කිලෝ එකක් එන්නේ. ඒ තරමටම උන්ගේ කැපකිරීම නිසා තමයි මේ මිල එන්නේ. ඉතින් ඉදිරියට වගාව තවදුරටත් සවිමත් කරලා ඒ ඔස්සේ වගාව ඔස්සේ ලැබෙන අස්වැන්න සුලභ වීම තුලින් මිල අඩු කර ගැනීමේ හැකියාවක් තියෙවි කියලා අපි විශ්වාස කරනවා. පෞද්ගලික අංශයට යම් විදිහකින් ඕනේ නම් පැල ලබා ගන්න, ඔවුන්ගේ වගාව පිළිබඳ ඔබතුමීලාගේ පර්යේෂණ ආයතන වලින් සේවය ලබා ගන්න, ඒ වගේම ඔවුන්ගේ තියෙන කජු තොග යම් ආකාරයකින් අලෙවි කිරීම සම්බන්ධයෙන් ඔබතුමීලාගෙන් කොහොමද ඔවුන් සේවය සපයාගන්නේ? පෞද්ගලික අංශය. ඔව් අපිට අපේ සංස්ථාත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. මං කියවා වගේ අපේ හැම දිස්ත්‍රික්කෙම ප්‍රාදේශීය කාර්යාලය තියෙනවා. ඒකෙදී අපිට රීජනල් මැනේජර් කෙනෙක් ඉන්නවා, කැෂු ඩෙවලොප්මන්ට් ඔෆිසර්ස්ලා ඉන්නවා, ස්ටාෆ් එක ඉන්නවා. ඉතින් ඕනි කෙනෙක් ඉන්නවා නම් අපේ දිස්ත්‍රික්කයේ අපේ කාර්යාලයට ගිහිල්ලා ඔවුන්ගේ අවශ්‍යතාවය කිව්වොත් අපි ඇත්තටම ඕන අවස්ථාවක උදව් කරන්න අපි බැඳලා ඉන්නවා. ඉතින් කවුරු හරි ගොවියෙක් ඉන්නවා නම් ඒකේ අවශ්‍යතාවයක් තියෙනවා අපේ ප්‍රාදේශීය කාර්යාලයට යන්න. මොකද අපේ ලංකාවේ හැමතැනම අපේ ප්‍රාදේශීය කාර්යාලය තියෙනවා. ඉතින් අපිට ඉල්ලීම ඉටු කරන්න පුළුවන්. එහෙම බැරිනොත් මාව දැනුවත් කරොත් මම ඒ ගැන ඉතා ඉක්මනින් මේ උත්තරයක් ලබා දෙන්න මට හැකියාව තියෙනවා. ඒ කජු සංවර්ධන නිලධාරීන් කියන අය ඉන්නවා කියන්නේ මේ මුළු පෞද්ගලික අංශයටත් අදාළව තමයි ඕන් සේවය ඉන්නේ. ඔව් අපි ඇත්තටම අපි සහනාධාරයට මං කිව්වා අක්කර 3500ක් මේ අවුරුද්දේ තවනම් කියලා අපි ඒක හැම අවුරුද්දකම කරනවා. ඉතින් ඒගොල්ලෝ තමයි ගිහිල්ලා මේ මෙතන අවශ්‍ය දැනුම ලබා දෙන්නේ. මොකද කජු පිළිබඳව වගා පිළිබඳව දැනුමක් නැහැනේ ගොඩක් අයට. ඉතින් ඒගොල්ලන්ට අවශ්‍ය දැන් පල්ලි බෝධනාශක පිළිබඳව මොකක්ද දෙන රෝග සම්බන්ධයෙන් ඒ හැම දෙයක්ම අපි දැනුවත් කරනවා. ඉතින් සමහරු ඇත්තටම දන්නේ නැහැ මේ සම්බන්ධයෙන්. ඉතින් පුළුවන් නම් අපේ කාර්යාලයට ඇවිල්ලා අවශ්‍ය දැනුම ලබා ගන්න. මොකද අපි දැන් තව මම වැඩසටහනක් කරගෙන යනවා මේ දැනුවත් කිරීමේ වැඩමුළු. දැන් ඒක ආරම්භ කරලා තියෙනවා. එතකොට අපි ලංකාව පුරාම ගිහිල්ලා ගොවින් දැනුවත් කරන්න බලාපොරොත්තු වෙනවා. කල් සංස්ථාවේ සතුව මේ වගේ මේ දේවල් තියෙනවා. ඕගොල්ලෝ අපෙන් ප්‍රයෝජන ගන්න කියලා. මොකද නැත්නම් අපි දෙගොල්ලෝ අතර සම්බන්ධතාවයක් නැති නිසා තමයි මේ ප්‍රශ්නේ මෙහෙම ගිහිල්ලා තියෙන්නේ. ඉතින් දැන් අපි ඒක හදගෙන යනවා. මං කියවර ගොවි සමිති හදලා එතකොට අපි ඒගොල්ලන්ත් එක්ක මේ ඩිරෙක්ට්ම සම්බන්ධ වෙනවා. සම්බන්ධ වුණාට පස්සේ ඉතින් අපි හිතනවා අපිට මේ අපි අතර තියෙන ওই අනවබෝධය නැති වෙයි තා ඉක්මනින් කියලා. හොඳයි. අපි පියවරින් පියවර ගත්තොත් පාඩු ලැබූ ආයතනය ලාභ ලබන තැනට බොහොම කෙටි කාලයක් තුළදී පත් වෙලා තියෙනවා. ආනයනික කජු සඳහා පනවා තිබුණු බදු සීමා වැඩි කරමින් ආනයන අධෛර්යමත් කිරීම සඳහා ව්‍යාපෘති සකසා තිබෙනවා. එතනින් පසු මේ වන විටදී කජු කර්මාන්තයේදී වගා නොකළ ඉඩම් අති විශාල ප්‍රමාණයක් තියෙනවා. ඒ වගා නොකළ ප්‍රමාණය වගා කර සමහරලාට අස්වැන්න ලබා ගැනීමට නොහැකි පැවැත්ති යුද්ධය නිසා අකර්මණ්‍ය වුණු ඒවා යලි සක්‍රිය කිරීමට සඳහා එක සංචාරක කර්මාන්තයත් එක්ක ඈඳා ගනිමින් දියත් කිරීමේ සූදානමක් තියෙනවා. ඒත් එක්කම කජු පැල ලක්ෂයක් අනුරාධපුරයේදී පළමු පියවර විදිහට 29 වෙනිදා බෙදා හැරීම තුලින් කජු කොරිඩෝවක් රට තුල නිර්මාණය කළ වගාව සඳහා බොහොම හොඳ බර තැබීමක් කරන්න සූදානමක් තියෙනවා. ඒත් එක්කම අතුරු භෝග වගාවක් සඳහා මේ වන විට ව්‍යාපෘතියක් සකස් වෙමින් තියෙනවා. සහ ඊළඟට අපිට සභාපතිතුමි කියූ කාරණේ තමයි කජු කර්මාන්තයේ නියැලෙන්නන් විදිහට ඔබ මේ පිළිබඳ දැනුම ලබා ගැනීමට අපේක්ෂිත නම් මේ සඳහා දැනුම ලබා දීමේ සම්මන්ත්‍රණ මාලාවක් වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරන්නට කජු සංස්ථාව සූදානම්ින් සිටිනවා. මේට අමතරව තවත් කරන්න බලාපොරොත්තු වෙන ව්‍යාපෘතීන් තියෙනවද ඉදිරියට? ඔව් ඉතින් අපි බලාපොරොත්තු වෙනවා දැන් අපේ අවුරුද්දකට මේ කජු පුහුලන් මෙට්‍රික් ටන් ලක්ෂයක් පමණ අපත යනවා. ඉතින් ඒක චෝදනාවක් තියෙනවා. මොකද මේ ඇයි මෙච්චර අපත යන්නේ කියලා. ඊට පස්සේ ඉතින් දැන් මං සභාපති ධූරය බාරගත්තට පස්සේ මම මේ ගැන සැලකිලිමත් වෙලා මං අපේ රිසර්ච් යුනිට් එකකට බාර දුන්නා මේකේ වයින් එකක් හදන්න. ඉතින් දැන් අපි ඒක දැන් අත්‍තරම සාර්ථකව ඉවර කරලා තියෙනවා. ඉතින් මං හිතනවා ලබන අවුරුද්දේ මේක වෙළඳපොළට ලබා දෙන්න පුළුවන් කියලා. අපේ දේශීය සහ විදේශ වෙළඳපොළ ආක්‍රමණය කරන්න තමයි එකකින් අපි බලාපොරොත්තු එතකොට මෙච්චර කාලයක් ඒ පුහුලම සම්පූර්ණයෙන්ම ප්‍රයෝජනක් ගත්තේ නැද්ද? නෑ ඇත්තටම මේකේ කලිනුත් මීට කලින් අපි වයින් එක නිෂ්පාදනය කරලා තිබිලා තියෙනවා. ඒකට හොඳ ඉල්ලුමක් තිබුණා. හැබැයි ඒක කොහොම හරි නැවතිලා තියෙනවා. ඉතින් දැන් මුකුත් කරන්න නැහැ. ඒක නිසා තමයි මේක අපිට වයින් එක නිෂ්පාදනය කරන්න හැකියාවක් තියෙනවා කියලා මම දැනගත්තට පස්සේ ඒකට අපි ඉක්මනටම යොමු වුණේ. දැන් ඉතින් අපි ඒක සාර්ථකව අවසන් කරලා තියෙනවා. ලබන අවුරුද්දේ බලාපොරොත්තු වෙනවා වෙළඳපොළට ලබා දෙන්න කියලා. ඉතින් ඒ වගේ විශේෂ වැඩසටහන් ගොඩක් තියෙනවා. ඒව තමයි දැනට තියෙන්නේ. හොඳයි. මේ වගේ නව්‍යතාවයන් එක්ක වෙළඳපොලේ අපිට කොයිතරම් දේවල් කරන්න පුළුවන්ද කියන දේ තාමත්ම හොඳින් ප්‍රකට වෙන තැනක් බවට කජු සංස්ථාවපත් වෙනවා. පාඩු ලබන බෝඩ් ලෑල්ලට සීමා වුණු අවශ්‍යතාවයේ විවිධ සම්බන්ධිත පාර්ශවයන්ගේ අවශ්‍යතා සපුරමින් තිබුණු ආයතනයක් මේ වෙද්දී ලාභ ලබන තැනට ගෙනවිත් ඒ තවදුරටත් පුළුල් කළ දේශීය කජු අවශ්‍යතාවය සපුරා ගැනීම සඳහා වුණු අභියෝගයකටයි ගමන් කරමින් ඉන්නේ. අපිට කවදාද දවසක පුළුවන් වේද ආනයනික කජු සම්පූර්ණයෙන් නතර කරන්න? ඔව්
අනිවාර්යෙන් පුළුවන් චාමර ඒක තමයි මම කලිනුත් කිව්වේ අපි 2025 වෙනකොට මේ විදිහට මේ ව්‍යාපෘති සකස් කරලා අපේ රටේ ස්වයං පෝෂිත කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. ඒතර අපිට ආනයන කරන්න අවශ්‍යතාවයක් වෙන්නේ නැහැ. මොකද අපිට ඉල්ලුමට සැපයීමක් ලබා දෙන්න බැරි නිසානේ මේක කරන්නේ. ඉතින් ඇත්තටම දැනුත් අපේ අධිකාරී ජනාධිපතිතුමා සහ අපේ ජානක වක්කරුණ ඇමතිතුමා තීරණයක් අරගෙන තියෙනවා කජු ආනයනය කරන්නේ නැහැ කියලා. මොකද මේ අවුරුද්දෙත් අපි මෙට්‍රික් ටන් 500යි ගෙන්නුවේ. මොකද කලින් මෙට්‍රික් ටන් 4000 5000 හැම අවුරුද්දකම ගෙන්නලා තියෙනවා. ඒකත් මේ අපි මේ ජනවාරි මාසේ ගෙන්නුවේ. මොකද අපි මේ කියන පටන් ගත්ත ගමම නිසා මොකද කජු තල්න රැකියා කරන ගොඩාක් පිරිසක් අපේ ලංකාවේ ඉන්නවා. එතකොට දැන් අපි කජු ආනයනය ඒ අවස්ථාවේදී කරන්න දුන්නේ නැතුනොත් අර අයගේ රැකියාව හිමි වෙනවා. ඉතින් ඒ ප්‍රශ්නෙට විසඳුමක් විදිහට අපි මෙට්‍රික් ටන් 500ක් ගෙන්නන්න දුන්නා. නමුත් ඉදිරියේදී අපේ අතිග්‍රහ ජනතුමා තරේම කියා සිටිනවා ආනයන කරන්න අපේ රටේ දේශීය නිෂ්පාදන තියෙද්දි ආනයන කරන්න අවශ්‍ය නැහැ කියලා. ඉතින් ඒක නිසා අපි ඒක කරන්නේ නැහැ ඉදිරියේදී. අපි බලාපොරොත්තු වෙන එක නවත්තන්න සම්පූර්ණයෙන්ම. ඒ කර්මාන්තේ නියලුණු අයට අපි මොකද මේ විකල්පය? ඔව් එතකොට දැන් ඇත්තටම අපේ ගාව තියෙනවනේ කජු. මේ ඒකට ඉතින් අපි ඒගොල්ලන්ට අවශ්‍ය කජු දැන් සංස්ථාව මගින් හරි අපි බෙදා හරින්න බලාපොරොත්තු වෙනවා. එතකොට යාළගේ ව්‍යාපාරය දිගටම කරගෙන යන්න පුළුවන් කියලා අපිට හිතනවා. සමස්තයක් විදිහට අපි අවසන් කරන්න කතාව සාරාංශයකට ගෙනාවොත් මේ කජු සංස්ථාව හොඳින් ලාභ ලබලා රජයට ආදායම් උත්පාදනය කරන්න පුළුවන් දේශීය කජු අවශ්‍යතාවය සපුරාලන්න ධාරිතාවය තිබුණු නමුත් එහෙම නොකරපු ආයතනයක් කියලා ඔබතුමී දැන් තක්සේරු කරලා තියෙනවා. ඔව් ඇත්තටම අපිට ගොඩක් සම්පත් තියෙනවා. ඉතින් අපි එකෙන් මෙච්චර කාලයක් ප්‍රයෝජන අරගෙන නැහැ. ඉතින් ඒක තමයි දැන් අපිට හොඳ දක්ෂ අමාත්‍යවරයෙක් ඉන්නවා. ඇත්තටම විශේෂයෙන් මතක් කරනකොට රමේෂ් පතේල් ඇමතුමා අපේ කැබිනට් ඇමතුමා එතුමා සහ අපේ ජානක වක්කරු ඇමතුමා අපිට අවශ්‍ය තීරණ අරගෙන කියන්නේ අපිට ඇත්තටම බලපෑම් කරන්නේ නැහැ. අපිට ඕන තීරණයක් අරගෙන මේක දියුණු කරන්න කියලා තමයි කියන්නේ. ඉතින් අපිට අපේ අදහස් අනුව අපි මේක ඕන දේ කරන්න අපි කරනවා. ඉතින් අපිට ඒකට අවස්ථාව ලබා දීලා තියෙන සම්බන්ධයෙන් ස්තුතිවන්ත වෙන්න ඕනේ මම. ඊට අමතරව අපේ අමාත්‍යාංශයේ ලේකම්තුමා අතිරේක ලේකම්තුමිය අතර කාර්ය මණ්ඩලයත් අපිට විශේෂයෙන්ම සහයෝගයක් ලබා දෙනවා මේ කජු ව්‍යාපෘතිය කියන්නේ ලංකාව පුරා ව්‍යාප්ත කරන්න. ඉතින් ඒක නිසා මේ අපි ස්තුතිවන්ත වෙනවා හැම දෙනාටම මේ සම්බන්ධයෙන් අපිට දායකත්වය ලබා දෙනවා ගැන. දැන් මේ වෙලාවේ පවතින රජයේ ක්‍රියාපිළිවෙත පිළිබඳ අවධානය යොමු කරන විටදී අපි දැක්ක තරුණ සේවා සභාවේ බොහොම තරුණ දක්ෂ පෞද්ගලික අංශයේ සිටි සභාපතිවරයෙක් වර්තමාන සභාපතිවරයා වඩ තේශාල් ජයසිංහ මහත්මයා සභාපති වෙනවා. ඒත් එක්කම අපි දැක්ක පශු සම්පත් සංවර්ධන මණ්ඩලය ගත්තාම මෙතනත් බොහොම පෞද්ගලික අංශයේ හිටියපු දක්ෂයෙකු සභාපති ධූරයටපත් වෙනවා. ඒ වගේම නිපුණතා සංවර්ධන අංශය ගතත් එහි තරුණ නායකත්වයකට ඉඩ ලබා දෙනවා. දැන් මෙච්චර කාලයක් අපි විවෘතව කතා නොකරපු කජු සංස්ථාවෙත් අපි ඇත්තටම අවංකව කිව යුතුයි ඒක ලාභ ලබන තැනට ගෙනවිල්ලා මේ ආකාරයේ වැඩපිළිවෙලක් සකස් කරන්නට ඔබතුමී ගත ක්‍රියාමාර්ගයට අපි බොහෝම ප්‍රශංසා කරනවා. ඉතින් මේ තරුණ සභාපතිවරුන්ට තරුණ නායකයින්ට ඉඩ ලබා දීම කියන දේ එක්තරා විදිහකින් ඇත්තටම බොහොම හොඳ තැනකට ගමන් කරලා තියෙනවා කියලා අපිට හිතෙනවා. මොකද ඔබතුමීට හිතෙන්නේ ගැන? ඇත්තටම ඒක තමයිනේ විය යුත්තේ තිබුණේ මේ චාමරේ. මොකද තරුණ නවදහස ජවයේ තමයි රටේ ජාතික සංවර්ධනයට අත්‍යවශ්‍යම කාරණේ. ඉතින් අතිගරු ජනාධිපතිතුමා මේ ගැන අවධානය යොමු කරලා අපිට අවස්ථාවක් ලබා දීලා තියෙනවා. ඉතින් ඒ අනුව අපි තරුණයින් විදිහට ඉදිරියේදී මේ කාර්යභාරය ඉටු කරන්න අපි බලාපොරොත්තු වෙනවා. ඒක ඇත්තටම හොඳ දෙයක්. මම සතුටු වෙනවා. මොකද මටත් ඒ අවස්ථාව මේ වෙලාවේදී ලැබිලා තියෙනවා. ඉතින් මගේ උපරිම ශක්තිය හා දායකත්වය මම අපේ රට වෙනුවෙන් ලබා දෙන්න මේ කටයුතු කරනවා. හොඳයි. ඔබ මේ අද මෙතන භූමිකාවේ කතා කරමින් මේක ලාභ ලැබූ තැනක් බවට පත් කළා කියන පරිවර්තනය ගැන කතා කරනකොට ඔබ පිටිපස්සේ ඉන්න සේවක මඩුල්ල පිළිබඳ වචනයක් කිව යුතුයි. ඔවුන්ගේ කැපකිරීම තියෙනවා. ඒ වගේම ඔවුන්ට යම් ආකාරයකින් ප්‍රතිලාභ ලැබෙන්නට නැතුව ඇතිපාඩු ලබන ආයතනයක් තිබෙදී. ඔවුන් වෙනුවෙන් කොහොමද ඉදිරියේදී ඔබේ අදහස? ඔව් ඇත්තටම මට මේ මං කිව්වේ පාඩු ලබන ආයතනයක්නේ බාර ගන්නකොට ඉතින් ඇත්තටම අපිට මෙඩිකල් දෙන්න බැරි වෙලා තියෙනවා. දීමනා කිසිම දෙයක් දෙන්න බැරිලා තියෙනවා. මං ආවට පස්සේ ඇත්තටම උන්ට මේ දීමනා මෙඩිකල් එකක් ලබා දෙන්න මට හැකියාවක් ලැබුණා මේ ලාභ ලැබිච්ච නිසා. ඉදිරියේදී ඔවුන් ඇත්තටම කියන්නේ අපිට අපි මේ කාලෙදී ඉන්නම් ඉවසගෙන අපිට පුළුවන් නම් මේක දියුණු කරලා දෙන්න කියලා. ඉතින් ඒක ඉල්ලීම් කරන්නේ නැහැ. මට අපේ මේ සාමාන්‍ය අධිකාරීතුමා, නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරීතුමා ඒගොල්ලෝ අපිට මට විශේෂයෙන්ම සහයෝගයක් ලබා දෙන විතර කාර්ය මණ්ඩලය ඔක්කොම මේ සම්බන්ධ ඉදිරියට කටයුතු කරන්න මම ඇත්තට මේක ලොකු දැනුමක් කමක් නැතුවනේ කල් සංස්ථාවට ආයි මම මේක අධ්‍යයනය කරන්න මට ඒගොල්ලන්ගේ විශේෂ සහයෝගයක් ලැබුණා. ඉතින් දැන් මට ඉදිරියේදී මගේ කටයුතු කරගන්න හරිම ලේසි. මම ඉතින් ඉදිරියේදී මේ කල් සංස්ථාව දියුණු කරන්න මගේ උපරිම ශක්තිය ලබා දෙන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. බොහොම සතුටුයි. බොහොම ධනාත්මක කතාබහක් අපි උදෑසන අද සිදු කළේ. ඒ අනුව කජු සංස්ථාව පාඩු ලබන තැනක සිට ලාභ ලබන තැනකට එනවා සහ ඉදිරියේදී තවදුරටත් දේශීය කජු අවශ්‍යතාවය සපුරාලීම සඳහා ආනයන උපරිම වශයෙන් සීමා කර සමහර විට ඉදිරියේදී 2025 වන විට ආනයන නතර කරන තැනට
තිරසාර වැඩපිළිවෙලක් සකස් වෙමින් පවතිනවා. පෞද්ගලික අංශයට දායකත්වයේ දෙමින් රාජ්‍ය අංශය තුලද පිබිදීමක් සහිතව මේ ක්‍රියාත්මක වෙනවා. සභාපතිතුමියනි බොහොම ස්තුතියි අද දවසේදී පැමිණීම වෙනුවෙන්. අපි ශ්‍රී ලංකා කජු සංස්ථාවේ සභාපතිතුමිය නීතිඥ සාරංගා කාංචනී රත්නායක මහත්මිය සමගින් කතා කළේ. හොඳ තැනකට ආයතනය රැගෙන යන බවක් පෙන්වුම් කරනවා සහ එය එසේම වේවා කියා අප ප්‍රාර්ථනා කරනවා. මේ රටේ සුවහසක් වුණු කජු කර්මාන්තේ නියැලෙන්නන් සිටිනවා. උන්ට බොහොම ලොකු මැසිවිලි ප්‍රමාණයක් තියෙනවා. ආනයනික කජුත් එක්ක තරඟ කරන්න බැරි ප්‍රශ්න තියෙනවා. හැබැයි ඉදිරියට බොහොම හොඳ පරිසරයක් ඔබට හැදේවි කියලා අපි විශ්වාස කරනවා. හෙට යාලි හමු වෙමු. ප්‍රාර්ථනා කරනවා ඔබට යහපත් දවසක්. ආයිබෝවන්.